ශ්‍රී ලංකන් දාර්ශනික නායකයා නිසා ඔබතුමාට විශ්‍රාම යන්න ආසන්න වෙලාවේදී කොළඹ නගරේ මැද්දේ රජයට ආයත තිබිච්ච මහා මන්දිර දෙකක් එකට එකතු කරලා කැබිනට් පත්‍රිකාවකින් ඔබට ලියාගත්තා. දැන් ඔබ ඒ දෙනවද? ඒ නිසා දැන් මේ ගෝඨාභය රාජපක්ෂලාගේ මේ දුර්දාන්ත වැඩපිළිවෙලට ජනතාවගේ අයිතිවාසිකම් ජනතාවගේ තියෙන සොච්චමත් කපන වැඩේට Taman සියල්ල භුක්ති විඳින ගම රජයේ බදු මුදලින් කෑම එක පවා කන ගම රජයේ බදු මුදලින් Tamanගේ ඇඳ ඇතුළු ටික පවා ගන්න ගම ලයිට් බිල පවා ගෙවා ගන්න අය තමයි අද මේ කියන්නේ අපි වැටුප දෙන්නම්. මේ දින 10ක් රටක් වැහුවාම ඒ දින 10 ඇතුළතදී කඩා වැටෙන ආර්ථිකයක් නම් රටක ඇති වෙලා තිබෙන්නේ ඒක මොන විදිහේ ආර්ථිකයක්ද? දින 10කදී සමහරට ගම් වතුරකදී එකවත් වෙන්න පුළුවන්. සුනාමියකදී වෙන්න පුළුවන් ඒක. වෙන ස්වභාවික විශ්ලේෂණයකදී වෙන්න පුළුවන්. දින 10ක් රටක් වැහුවාම මිනිසුන්ගේ පඩි කපන්න කතා කරන කැප කරන්න වෙයි කියලා කතා කරන ආර්ථිකයක් හැදුවේ කවුද? ඔබ දන්නවා පසුගිය අවුරුදු 20න් අවුරුදු 12ක් වෙනට පාලනය කළේ රාජපක්ෂලා අවුරුදු 12ෙම මුදල් ඇමතිකම් කළේත් ආර්ථික කටයුතු ඇමතිකම් කළේ රාජපක්ෂලා. අප මෙහිලා සිහිපත් කළ යුතු වෙනවා මීට වසර දෙකකට කලින් අපේ රට තුළ සිද්ධ කරපු ඒ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය විසින් මීට අවුරුදු දෙකකට කලින් දෙකයි මාස ගණනාවට කලින් සිද්ධ කරපු පාස්කු ප්‍රහාරය විසින් ඒකේ වින්දිතයන් ඒකේ මියගිය අයට අදාළ කරන යුක්තියවත් ඒ වගේම ඒකෙන් විශාල මානසික සහ තමන්ගේ ආදරණීයන් නැතිවීම විසින් කම්පනයට පත්වෙච්ච ජනතාවටවත් එයම පදනම් කරගෙන තමන්ගේ දේශපාලන බලය ගොඩනගාගත් පාලක කණ්ඩායමක් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විසින් යුක්ති ඉටු කළ නැහැ කියන එක. අපි තාමත්ම අපේ කනගාටුවත් අපේ පිළිකුලත් ප්‍රකාශ කරන්න කැමැතියි. මොකද අපිට ඉතා පැහැදිලිව පේනවා ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු හමුදා නිලධාරියෙක්. නිසා එතුමාට මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයක ඒ සැබෑ වගඋත්තරකරුවන් සොයා ගැනීම සඳහා වන හමුදාමය ඥානයක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන යම් ආකාරයක පුහුණුවක් තිබෙනවා. අපිට පැහැදිලිව පේනවා මේ අපරාධකරුවන් සහ මේ සැලසුම් කරපු අය අත්අඩංගුවට ගැනීමට දඬුවම් දීමට නීතිය මගින් කිසිදු ආකාරයක අවංක උත්සාහයක් ගන්න නැහැ කියලා. ඒ වගේම අපිට පේනවා මේ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ අන්තේවාසිකයන් ලෙස කටයුතු කරන හැම කෙනාම නෙමෙයි නමුත් සමහර පොලිස් නිලධාරීන් අද රජයේ තනතුරු රජයේ වාහන සියල්ල පාවිච්චි කරගෙන රටේ මහානායක ස්වාමීන් වහන්සේලා මොන ගැහිලා ඉල්ලා සිටිනවා මේ පාස්කු ප්‍රහාරකයන්ට ඒ ප්‍රහාරය එල්ල කිරීමට ඒක වළක්වීම සඳහා තමන්ගේ වගකීම ඉටු නොකිරීම නිසා තමයි මේ ප්‍රහාරය ඉල්ල වුණේ. ඒකට අදාළව දැන් කමිෂන් එකෙන් චෝදනා ඉදිරිපත් කළා තිබෙනවා නඩු දාන්න යනවා. ඒ වයින් තමන්ව ගලව ගන්න කියලා මේ ප්‍රහාරකයන් අද අපිට පේනවා මේ ප්‍රහාරකයන්ට අදාළව තමන්ගේ වගකීම වෙලා ඉටු නොකරපු ආණ්ඩුවට ගැටි දේශපාලන සම්බන්ධකම් සහිත පොලිසිය ලොක්කො ගිහිල්ලා අද රජයේ සල්ලි වලින්ම වාහන පාවිච්චි කරගෙන ගිහිල්ලා නිලැඳුම පිටින් ගිහිල්ලා අටපිරිකර පූජා කළා කියනවා අපිව මේ ඝාතකයන්ව වළක්ව ගන්න බැරි වෙච්ච එකෙන් අපිව පරිස්සම් කරලා දෙන්න කියලා. නිසා අපි පැහැදිලිව හිතනවා මේක පැහැදිලිවම ආණ්ඩුවත් එක්ක අවබෝධයෙන් කරන එකක්. අපිට හිතන දේ තමයි අනිවාර්යයෙන්ම කියන්නේ නැති මහානායක හාමුදුරුවන්ගෙන් මොන හරි ප්‍රකාශයක් ගත්තොත් අපි මේ කමිෂන් එකෙන් නඩු දාන එක නතර කරන්නම් කියලා. නිසා හරි පැහැදිලි නැත්නම් ඒ වගේම අපි නැත්නම් අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා කොහොමද රජයේ නිලධාරීන් කොහොමද රටේ රාජ්‍ය දේපල පාවිච්චි කරමින් රාජකාරී වෙලාවක සියලුම පොලිසිය ප්‍රධානීන් මට්ටමේ ඉන්න උදවිය කොහොමද එහෙම ගිහිල්ලා දේවල් කරන්නේ? පෞද්ගලික මට්ටමින් ගිහිල්ලා කතා කරන දෙයක් නෙමෙයි අපිට පේන්නේ එතන. ඉතින් අපිට පේනවා මේ ප්‍රහාරයට වග කිව්වොත් ප්‍රහාරය වළක්ව ගන්න පුළුවන්කම තිබීදී ඒක වළක්වපු නැති අයත් අද දේශපාලන සූදුගෙන තමින් ඉන්නවා ඒ වින්දිතයන්ට සහ උන් ඒකෙන් පීඩාවටපත් වෙච්ච හැම කෙනාටම දාලා යුක්ති හිතු නොකර ඒ නිසා අපි මුලින්ම ජාතික ජනබලවේගයේ විදියට
ඒ ගැන අපේ අප්‍රසාදයත් කනගාටුවත් ප්‍රකාශ කරන්න කැමැතියි. ඒකම මේ රටේ වර්තමානයේ පවතින කොරෝනා තත්ත්වය පිළිබඳව කරුණු ගණනාවක් මෙතන ඉදිරිපත් වුණා. එක පැත්තකින් වෛද්‍ය විද්‍යාත්මකවත් අනිත් පැත්තෙන් ඒකේ තියෙන දේශපාලනික සම්බන්ධතාව පිළිබඳවත් ඒ සම්බන්ධව යම් කරුණු කීපයක් එකතු කරන්න කැමැතියි. ඔබ දන්නවා පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහු විද්‍යාවේ භාෂාව තේරෙන කෙනෙක් නෙමෙයි. ඒ වගේම ඔහුට සංවාදයේ භාෂාව තේරෙන කෙනෙකුත් නෙමෙයි. දැන් ඔබ දන්නවා පසුගිය දිනවල දැන් පසුගිය ජුලි මාසේ 31 වෙන විට ලංකාවේ මරණ තිබුණේ පසුගිය අවුරුද්දේ මාර්තු මාසයේ සිට 2021 අවුරුද්දේ ජුලි 31 වෙනකන් ලංකාවේ කොරෝනා මරණ තිබුණේ 4380යි. එය අගෝස්තු මාසේ 21 වෙනකොට 7183ක් වෙලා තිබෙනවා. ඒ කියන්නේ අගෝස්තු මාසයේ මේ දින 20 තුලදී කොරෝනා මරණ 2803ක් වාර්තා වෙලා තිබෙනවා. මේ දින අගෝස්තු 20 වෙනකොට අගෝස්තු මාසයේ තුලදී. එතකොට අපි මේ දැන් අතරම ගත්තොත් මේක වැඩිවීම කාටවත් මේ සතුටක් නුනට මේක ප්‍රක්ෂේපණය කරාම අපිට පේන දේ තමයි අගෝස්තු මාසය තුලදී සාමාන්‍යයක් ලෙස ගත්තොත් අපිට පේනවා මේ විදිහට ගියොත් අගෝස්තු 21 වෙන විට අගෝස්තු මාසය තුලදී මේ යන ප්‍රමාණය 4500කට ආසන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ පසුගිය අවුරුදු එකමාර තුලදීම මියගිය ප්‍රමාණයට වඩා වැඩියෙන් ජනතාව අපේ ආදරණීයන් අපේ අම්මලා තාත්තලා ඥාති හිතවතුන් ඔවුන් මේ යනවා 4500. දැන් මෙය ඔබ දන්නවා පැහැදිලිව මේ රටේ සෞඛ්‍ය නිලධාරී PHI මහතුරුන්ගේ සිට විශේෂඥ වෛද්‍යවරුන් දක්වා හෙද කාර්ය මණ්ඩලවල නිලධාරීන් නිරන්තරව දිගින් දිගටම කිව්වා මේ යන ප්‍රමාණය වැඩි වෙනවා. මාසකට 200 300 මරණවා කියලා ඒ වචන වලින් කිව්වා. ඒක සංඛ්‍යා ලේඛන වලින් කිව්වා. තර්ක වලින් කිව්වා. PHI සංගමේ නිලධාරීන් කිව්වා බිමට ගිහිලා බලන්න බිම තියෙන විශාල මහනුවරක් කියලා. ඒ වචන වලින් කිව්වා. හැබැයි අපි ඒකයි කිව්වේ අපි දන්න තරමින් ඒ නිසා මේ ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුවට විද්‍යාවේ භාෂාව තේරෙන්නේ අපි දන්නා තරමින් අවසාන සිටපු සෞඛ්‍ය ඇමතුමිය ඉවත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තිබෙන තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කරපු වාර්තාවවත් යම්කිසි විද්‍යාත්මක කරුණු මත පදනම් වෙච්ච ඒ ඉදිරිපත් කරන කැබිනට් මණ්ඩලයට ඉදිරි දුන්නේ නැහැ එතුමියට. අපි අහලා දන්න විදියට. හිටපු සෞඛ්‍ය ඇමතිවට එතුමියගේ කාර්යභාරය කිසියෙත්ම අගය කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් ආම වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහස් කරපු දුන්නු වාර්තාව ඒ විෂයභාර නිල ඇමතිවරයාට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න දුන්නේ නැහැ ජනාධිපතිවරයා. ඒකට සංවාදයේ භාෂාව තේරෙන්නේ නැහැ. විද්‍යාවේ භාෂාව තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඝාතන වලට මේ මරණ මේ ඝාතන ජනාධිපති ඇතුළු මේ ආණ්ඩුව වගේ කියන්න ඕනේ කියන්නේ. මොකද මේක නොදන්නා විනාශයක් නෙමෙයි මේ. මේක දන්නා විනාශයක්. ඒ නිසා අද වෙලා තිබෙන්නේ අද මේ රටේ මිනිස්සු දැන් අපි හැම කෙනෙක්ගේම මේ වෙන විට මේක විශාලා මහනුවරක් කියලා කියන්නේ ඒක අපි දන්න හැම කෙනෙක්ගේම ඥාතියෙක් එක්ක මිය ගිහිල්ලා තියෙනවා නැත්නම් ඊටාම බරපතල මට්ටමට ලක් වෙලා අද රෝහල් ගත වෙලා හො ගෙදර හො ඉන්නවා. සතියකට කලින් අම්මලා තාත්තලා දූල පුතාලා එක්ක සතුටෙන් හිටපු පවුල් අද තාත්තා නැති වෙලා අම්මා ස්පිරිතාලේ ඔක්සිජන් දෙනවා. දරුවෝ හිස ගිනි අරගෙන එහෙම හදුවනවා. මේ தত্ত্বය රෝහල් පද්ධතිය කඩාගෙන වැටේ කියන එක. අද ලෙඩෙක් වුණාම යන්න බැරි තත්ත්වයට රෝහල් පත්වලා තියෙනවා කියන එක. කොරෝනා නිසා පමණක් නෙමෙයි. වෙනත් ඒවායින් පවා අද යන්න බැරි තත්ත්වයක් වෙනවා කියන එක මේ රටේ මහජන පරීක්ෂක සෞඛ්‍යවරු මේ පරීක්ෂකරුන්ගේ සංගමයේ සිට ඉහළම ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එකේ ප්‍රධානීන් දක්වා වසංගත රෝග විශේෂඥයන් හැම කෙනාම අපේ වෛද්‍ය නිහාල් ලබේසිංහ සහෝදර ඇතුළු මගින් මගට කියා තිබෙන්නේ තමයි මේ தත්ත්වය ඇති කරේ. ඒ නිසා අපි බරපතල ලෙස මේ தත්ත්වය
අනුව පේන දේ තමයි අපේ රට ඊටාම සුවිශාල මරණීය තත්යකට පත් වෙලා තිබෙනවා කොරෝනා තත්ත්වේ. ඒට හේතුව ජුලි මාසෙදී සාමාන්‍යයෙන් දිනකට මරණ 40ත් 60ත් අතර තිබිච්ච එක තමයි අද 4 ගුණයකින් පමණ 3 ගුණයකින් 4 ගුණයකින් පමණ වැඩි වෙලා මරණ 190ට 198ට අවිල්ලා තිබෙන්නේ. ඒ වගේම අපි කවුරුත් දන්නවා මේ සංඛ්‍යාලේඛන සියල්ලම ආණ්ඩුවට වාසිදායක ලෙස සකස් කරලා අඩු කරලා තිබෙන්නේ කියන එක ආණ්ඩුවට සම්බන්ධ පොහොට්ටුවේ වෛද්‍ය සංගමය පවා කියලා තිබුණා. ඒ පොහොට්ටුවේ වෛද්‍ය සංගමයේ ප්‍රධානිය කියලා තිබුණා මේ මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි කියලා. ඒ නිසා අපි කියන්නේ විද්‍යාවේ භාෂාවත් සංවාදයේ භාෂාවත් තේරෙන්නේ නැති පාලකයෝ පත් කරගෙන ජනතාව තමන්ම පත් කරගත්තු පාලකයෝ ගන්න තීන්දුව වලින් තමන්ගේ පණ නැසේවි කියලා බයට අද මරණ බයෙන් එන ජනතාව බවට පත් වෙලා තිබෙනවා. නිසා ජනතාවටත් මේ දින 10 ලොක්ඩවුන් එකෙම අපි හිතනවා දැන් මෙනෙහි කරන්න දෙයක් තිබෙනවා කියලා තමන්ගේම තීන්දුව වලින් තමන්ම පත් කරගත්තු පාලකයන්ගේ තීන්දුව නිසා තමන්ට අද තමන්ගේ මරණ ජීවිතයෙන් ගෙවන්නලා තියෙනව නේද? ඒකට තමන් මොකද්ද කළ යුත්තේ අනාගතයේදී හරි ජීවත් වෙලා හිටියොත් කියලා මම හිතන එකත් මම හිතනවා මේ ලොක්ඩවුන් එකේ දින 10 ලොක්ඩවුන් එක හරි හිතන එක හොඳයි කියලා. ඒකම අපි කියන්න කැමති ජනාධිපතිතුමාගේ කතාවේදී එතුමා කිව්ව කරුණු ගැන මහින්ද රත්නායක සහෝදරයා කිව්වා ඒවා නැවත නැවත කියන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් එතුමා කිව්වා දින 10ට වඩා යනවනම් කැපකිරීම කරන්න වෙයි කියලා. දැන් අපි පළවෙනිට අහන දේ තමයි දින 10ක් රටක් වැහුවාම ඒ දින 10 ඇතුළතදී කඩා වැටෙන ආර්ථිකයක් නම් රටක ඇති වෙලා තිබෙන්නේ ඒක මොන විදිහේ ආර්ථිකයක්ද? දින 10කදී සමහරට ගම් වතුරකදී ගොත් වෙන්න පුළුවන්. සුනාමියකදී වෙන්න පුළුවන් ඒක. වෙන ස්වභාවික විශ්ලේෂණයකදී වෙන්න පුළුවන්. දින 10ක් රටක් වැහුවාම මිනිසුන්ගේ පඩි කපන්න කතා කරන කැප කරන්න වෙයි කියලා කතා කරන ආර්ථිකයක් හැදුවේ කවුද? ඔබ දන්නවා පසුගිය අවුරුදු 20න් අවුරුදු 12ක් වෙනට පාලනය කළේ රාජපක්ෂලා. අවුරුදු 12ෙම මුදල් ඇමතිකම් කළේත් ආර්ථික කටයුතු ඇමතිකම් කළේ රාජපක්ෂලා. 2015 කාලෙත් එහෙමයි 2019 21 කාලෙත් එහෙමයි. ඒ නිසා මේ වගේ දුර්වල රටක ආර්ථික වශයෙන් දුර්වලතාවයක් ඇති වුණාම මිනිසුන්ට උදව් කරන්න බැරි ඒක පාවිච්චි කළ මිනිසුන්ටම ඒ බලපෑම කරන්න හදන පාලකයෝ මේ රට හැදුපු කට්ටියම තමයි මේ රට ඒ තත්ත්වයට පත් කරපෑම තමයි අද ජනතාවට ඇඟිල්ල ඔසවලා තර්ජනය කරන්නේ. ඔන්න කියපු නිසා වැහුවා. දැන් ඒ නිසා උඹලම බලාගනින් කියලා. දැන් මේ තර්ජනීය ඕක තමයි තිබෙන්නේ. ඔන්න කිව්ව නිසා වැහුවා. දැන් කපනවා. ඒ නිසා අපි ජනාධිපතිවරට කියන්න කැමති ඔබේම පවුලේ අය තමයි මේ රටේ ආර්ථිකය මේ තැනට ගෙනල්ලා තිබෙන්නේ. ඒ නිසා ජනතාවගේ වැටුප් කැපීම සම්බන්ධ කතා කිරීමට ඔබට කිසිම අයිතියක් නැහැ. රට එතෙන්ට පත් කරේ ඔබලා. ඒ වගේම තමයි අපි කියන්න කැමති රාජ්‍ය සේවකයෝ නම් ගොඩක් අය දන්න දේ තමයි රාජ්‍ය සේවකයන් වැටුප් වලින් භාගයක් කවන්න බෑ. ඒක නීතියෙන් කොහොමද බෑ කොහොම කපන්න දෙයක් නැහැ. ලංකාවේ මොන රාජ්‍ය සේවකයාද? ලංකාවේ මොන සාමාන්‍ය පෞද්ගලික සේවකයාගේද වැටුපෙන් භාගයක් අතට එන්නේ අද? ගෙදරට ඉඩමට වාහනේට නැත්තම් දරුවා උගන්නන එකට මේ හැමදේටම ණය වෙලා තිබෙන්නේ. ඔබ දැනටමත් භාගයක් අඩු කරලා තිබෙන්නේ ඔබේ ආර්ථික ප්‍රතිපත්ති නිසා. ඒ වගේම අපි කියන්න කැමති දැන් මේ தත්ත්වය ඇතුලේ මේක ගසා කන මේක ඊටාම නරුම ආකාරයට යොදා ගන්නා දේශපාලන කල්ලි කණ්ඩායම් ටිකකුත් ඉන්නවා මේ தත්ත්වය. එකක් තමයි අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නායකත්වයෙන් දෙන ශ්‍රී ලංකා අන්තර්පක්ෂ ඇමතිවරු කියනවා ඔවුන්ගේ වැටුප පරිත්‍යාග කරනවා. ඒ වගේම සමහර මම දැක්කා පොහොට්ටු පක්ෂයේ ඇමතිවරු කියනවා ඔවුන්ගේ වැටුප පරිත්‍යාග කරනවා. දැන් ඇමතිවරයෙක්ගේ වැටුප කීයද? මා දන්නා තරමින් ඇමතිවරයෙක්ගේ වැටුප රුපියල් 65000යි. ඊට පස්සේ එනිසා වැටුප මහා විශාල එකක් නෙමෙයි. ඒක දීමනා වලින් තමයි ඉතිරි ටික හැදෙන්නේ. දැන් අපි දාත්තොත් ඇමතිවරට නිල නිවසක් තියෙනවා. ඔබ දැනගන්න කැමතිද නිල නිවසේ කුලිය ගෙවන්නේ කවුද? නිල නිවසේ විදුලි බිල ගෙවන්නේ කවුද? නිල නිවසේ ජල ගාස්තුව ගෙවන්නේ කවුද? නිල නිවසේ කරන ආහාර පාන සඳහා කරන වියදම කවුද ගෙවන්නේ? නිල නිවසේ කර තියෙන ඒ අනිකුත් ඇඳ ඇතිරිලි ඒවට කවුද වියදම් කරන්නේ? අප දන්නා තරමින් අමාත්‍යවරයෙක්ගේ නිල නිවසේ විදුලි බිල,
ජල බිල, ඇඳ ඇතිරි මිල ගණන් සහ සමහර ඇමතුරුන්ට අදාළ කරන සිකියුරිටි පැකේජ් එකේ ආහාර මිල වීදම පවා තියෙනවා. ඔය සමහර ඇමතුරු ගත්තොත් මම හිතන්නේ පහුගිය අවුරුදු 25 වතුර බෝතලයක්වත් තමන්ගේ සල්ලි වලට අරන්නේ නැහැ. මොකද හැමදාම ඇමතිකම් දරන අය ඉන්න උතන. වතුර බෝතලයක්වත් පත්තරයක්වත් තමන්ගේ සල්ලි වලින් අරන්නේ නැහැ පසුගිය අවුරුදු 25. දැන් ඔවුන් තමයි දැන් කියන්නේ අපි අහන්න කැමති ඒ නිසා ඔය කියන කැප කරනවා කියන ඇමතිවරු පඩිය දෙනවා කියන ඇමතිවරු ඒ ටිකක් දෙනවද? ඇමතිවරුන්ට දෙනවා වාහන දෙකක්. බෑකප් එකට අමතරව තව වාහන 3ක් තියෙනවා. ඊට අමතරව දුරකථන අතිවිශාල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. එතකොට අපි අහන්නේ ඒවත් දෙනවද? ඒ වගේ අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් අහන්න කැමති හිටපු ශ්‍රී ලංකන් දාර්ශනික නායකයා නිසා ඔබතුමාර විශ්‍රාම යන්න ආසන්න වෙලාවේදී කොළඹ නගරේ මැද්දේ රජයට ආයත තිබිච්ච මහා මන්දිර දෙකක් එකට එකතු කරලා කැබිනට් පත්‍රිකාවකින් ඔබට ලියාගත්තා. දැන් ඔබ ඒ දෙනවද? ඒ නිසා දැන් මේ ගෝඨාභය රාජපක්ෂලාගේ මේ දුර්දාන්ත වැඩපිළිවෙලට ජනතාවගේ අයිතිවාසිකම් ජනතාවගේ තියෙන සොච්චමත් කපන වැඩේට Taman සියල්ල භුක්ති විඳින ගම රජයේ බදු මුදලින් කෑම එක පවා කන ගම රජයේ බදු මුදලින් Tamanගේ ඇඳ ඇතුළු ටික පවා ගන්න ගම ලයිට් බිල පවා ගෙවා ගන්න අය තමයි අද මේ කියන්නේ අපි වැටුප දෙන්නම් කියන. අපි අභියෝග කරනවා ඇමතිවරුන්ට එහෙනම් සියලු දෙනා නිල නිවාස වලින් අයින් වෙන්න හැම කෙනාටම කොළඹ ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වල ඉන්න. මොකද ඔය නිල නිවාස වල AC බිල කොච්චරද? අප පසුගිය දවස්වල ඔප්පු කරා දේශප්‍රේමී නම ගාගත් ඇමතිවරුන්ගේ විදුලි බිල කීයද මාසෙට 1,15,000 1,20,000 කියලා. ඒ නිසා ජනතාවගේ බෙල්ලුඩ නැගලා ජනතාවව පාග ගනිමින් ජනතාවට කෝචොක් කිරීම අද මේ කාලේ එක දෙයක් බවට පත්ලා තිබෙනවා. ඒ වගේම තමයි අපි කියන්න කැමති මහින්ද රත්නායක සහෝදරත් ඉතාම මේක හොඳින් මතු කරා. අද මේ වසංගතයේ ඇතුලේ මිල වැඩි කිරීම. ඔබ දන්නවා දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කේලි රඹුක්කල්ල මැතිතුමා වගකීම් බාරගත්තා. බාර අරගෙන පළවෙනි වැඩේ වශයෙන් එතුමා කළේ මොකද්ද? බේත් හේත්වල මිල වැඩි කරන්න ගැසට් එකක් ගහපු එක. දැන් ඔබ දන්නවා මේක වසංගතයක්. මිනිසුන්ගේ ආණ්ඩුවට වඩා මිනිසුන්ගේ ආර්ථිකය වැටලා තිබෙන්නේ. එහෙම තිබෙද්දී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩ බාරගත්තේ අත්‍යවශ්‍ය බෙහෙත් වල මිල ගණන් වැඩි කරලා. දැන් ඒ කියන්නේ විශාල කාලයක් ගන්න බැරි නිසා මම උදාහරණයක් කියන්නම්. මේ සමහර වැඩිපුරම අවශ්‍ය වෙන බෙහෙත් වල මිල ගණන් ගත්තොත් එහෙම ඇමෝඩිපින් වගේ එකක් ගත්තොත් සාමාන්‍යයෙන් රුපියල් 3ට තිබිච්ච පෙත්ත දැන් වැඩි කරලා තියෙනවා රුපියල් 20ට. ඒ වගේම අපි ගත්තොත් ඉන්සියුලි මිලිමීටර් 10 එක ගත්තොත් එහෙම මිලිලීටර් 10 ගත්තොත් එහෙම රුපියල් 1384 තිබිච්ච එක රුපියල් 1496.35ට වැඩි කරලා තිබෙනවා. එතකොට රුපියල් 100කින් විතර සමහර වැඩි වෙලා තිබෙනවා. ඔබ දන්නවා ඖෂධ වෙළඳාම කියලා. අනිත් එක ඒ නිසා තව ගණනාවක් තිබෙනවා. ඒත් අපි අහන දේ තමයි දැන් මේකට තර්කය ගේන ඩොලර් එක වැඩි වුණා කියලා. ඔබ දන්නවා ලංකාවෙත් ලෝකෙත් වැඩිම ලාභ උපයන ව්‍යාපාරයක් තමයි ඖෂධ වෙළඳාම. අපි මේ පිළිබඳව තොරතුරු ලබා ගන්න සමහර ඖෂධ සමහර ෆාමසි වලට කතා කරා. වුන් පවා කම්පා වෙනවා සමහර අය. ඕන් කියනවා සමහර පෙති වලින් සත ගණන් තමයි ලාභ තිබෙන්නේ. සමහර පෙති වලින් රුපියල් 2යි ලාභ තිබෙන්නේ. සමහර පෙති වලින් රුපියල් 100 පෙත්තෙන් රුපියල් 60ක් ලාභ තියෙනවා. රුපියල් 75 ලාභ තිබෙනවා. ඔබ හොල බලන්න ප්‍රොෆිට් රේට් එක කොච්චරද කියලා මේ ඖෂධ වෙළඳාම. එතකොට මේ ගැන මේ මොකද්ද කරපු අධ්‍යයනය අලුත් සෞඛ්‍ය අමාත්‍යවරයා. ඉතින් ඒ නිසා එක පැත්තකින් ඔබට පේනවා මේ මොකද ඩොලර් එක වැඩි වුණා කියලා තමයි අද හැමදේම කරන්නේ. පිටරටින් ගෙන්නන්න නැති දේවල් වල පවා මිල වැඩි කරනවා ඩොලර් එක වැඩි කියලා. ඉතින් ඒ නිසා ඖෂධ වැඩි කිරීම අපි දකින්නේ පැහැදිලිවම ඒ සමාගම් වල සායවට සම්බන්ධ දේශපාලනඥයන්ගේ නිලධාරීන්ගේ මුණාමත සිද්ධ වෙන දෙයක්. අපි දැක්ක ඒකම ලාෆ් ගෑස් සම්බන්ධ කාරණේදී. පාරිභෝගික අධිකාරිය මේක වතාවක ඔප්පු කළා පෙන්නවා ලෝක ගෑස් මිල අඩුවෙන් තිබෙන වෙලාවේදී ලංකාවේ ගෑස් මිල වැඩිපුර තිබුණේ අඩු කළේ නැහැ. ඒ වෙලාවේ බිලියන ගණන් සල්ලි හම්බ කරා මේ පෞද්ගලික සමාගම. ඒ නිසා ඔවුන්ට මේ වෙලාවේ ලෝක ගෑස් මිල වැඩි වෙලා තියෙන එක දරාගත හැකිතරම් ධනයක් ලාභයක් වුන් උකහා ගත්තා.
ඒ නිසා ගෑස් පිළ වැඩි නොකළ යුතුයි කියන එක තමයි මුලින් සංඛ්‍යාලේඛන තර්ක මත ඉදිරිපත් කරේ. නමුත් අද මොකද වෙලා තිබෙන්නේ? පසුගිය දවස්වල ඒ කම්පැනි උමනාවට අද ගෑස් මිල වැඩි කරලා තිබෙනවා. ඒ වගේම ඇන්ටිජන් කට්ටල මිල ගණන් පිළිබඳ ආණ්ඩුවට සම්බන්ධව කණ්ඩායම් අද කරුණු කාරණා සහිතව ඔප්පු කරලා තිබෙනවා. ඒ වගේම අපිට සැකයක් තිබෙනවා අපේ වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතුමා කියපු විදිහට දැන් ජනාධිපතිවරයා සේල්ස් රෙප් කෙනෙක් වෙලාද කියලා. දැන් ජනාධිපතිවරයා අවුරුදු 60ට වැඩි අයට එන්නත් දෙන්න තියෙද්දි එන්නත් දුන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේට ලංකාවෙන් ඉදිරිපත් කරා එන්නත් සැලැස්මක් 2020 මාර්තු මාසේ විතර. ඒ ජනවාරි මාසේ 2020 ජනවාරි මාසේ කොරෝනා ආපු කාලේ. ඒකෙදි ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලෝකෙ පිළිගත්ත දේ තමයි අවුරුදු 60ට වැඩි. දැන් යුරෝපයේ එහෙම සමහර රටවල් වල මේක පටන් ගත්තේ 60 නුත් නෙමෙයි 80ට වැඩි අයගෙන් පටන් ගත්තේ. සමහර රට පටන් ගත්තේ අවුරුදු 90ට වැඩි අයගෙන්. 90ට වැඩි අයට ඉස්සලා දුන්නා 80ට වැඩි අයට ඊට පස්සේ දුන්නා. එහෙම තමයි මේක අඩු කළේ. ඒක ලෝක පිළිගත් ප්‍රමිතිය කඩලා මේ 60ට වැඩි අයට දෙන එක වළක්වලා ඒක වෙනුවට 30ට වැඩි අයට දෙන්න ගිහිල්ලා එන්නත් හිඟ යටි කරේ ජනාධිපතිවරයා. එතකොට එහෙම තිබියදී එහෙම කරලා එන්නත් ඒ ලෝක සෞඛ්‍ය සංගණන ඉදිරිපත් කරපු එන්නත් සැලැස්ම පවා ඒක අහෝසි කරගෙන එන්නත් හිඟයක් ඇති කරගෙන අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට එන්නත් දෙන්න බැරි කරගෙන ඒ විශාල පිරිසක් මරණයට ලක් කරන්න ඇති කරෙත් ජනාධිපතිවරයාගේ තිබිච්ච ඒ වැරදි තීන්දුව. ඉතින් එසේ තිබියදී අපි දකින දේ තමයි දැන් ජනාධිපතිවරයාට හදිසි ආදරයක් හදිසි අනුකම්පාවක් ඇතිලා තියෙනවා අවුරුදු 60ට වැඩි අය ගැන. එතුමා තමයි මේ 60ට වැඩි අයගේ මරණ ගැන වග කිව යුත්තේ. මොකද එතුමාගේ ජාතිය අමතපු කතාවේ එතුමා පැහැදිලිවම පෙන්නවා මේ 60ට වැඩි අය ගොඩක් මැරලා තියෙනවා කියලා. එතුමාගේ ජාතිය ඇමති මේ කතාවේ ප්‍රධාන තර්කය තිබුණේ 60ට වැඩි අය මැරලා තිබෙනවා. එන්නත් ගහපු නැති අය මැරලා තිබෙනවා. සමහර අය එන්නත ගහ ගන්න උවමනාවක් නැති නිසා මැරලා තිබෙනවා. ඒක ජනාධිපතිතුමාගේ මුළු මහා තර්කයේම තිබුණේ මේ මැරලා තියෙන්නේ මැරෙන්න ඕන අය. මැරලා තිබෙන්නේ උවමනාවෙන් මැරිච්ච අය. එහෙම තමයි එතුමාගේ තර්කයේ තිබුණේ. ඒතකොට නමුත් අපිට පේන දේ තමයි මම මේ ගැන නැවත කරුණක් එකතු කරන්න කැමතියි. නමුත් පේන දේ තමයි අපි අහන්න කැමතියි 60ට වැඩි අයට දෙන්න තියෙන නැත්නම් ටික 30ට වැඩි අයට දෙන්න කියලා නැති කරගත්තේ කවුද? ජනාධිපතිතුමා. මගේ මව, මගේ අම්මා. අපි හිස ගිනි අරගෙන හිටියා. ඇත්තටම පසුගිය පෙබරවාරි මාසයේ ඉඳලා මේ අගෝස්තු මාසෙ වෙනකන් පළවෙනි ඉන්නත ගහලා දෙවෙනි ඉන්නත ගහ ගන්න බැරුව මාස 6ක්. දැන් විශේෂඥ වෛද්‍යතුමා කියනවා එන්නතේ කාල සීමාව එන්නතේ බලපැවැත්ම තිබෙන්නේ මාස 6ක්ද මාස 6ක වගේ කාලයකට සීමා වෙනවද කියලා අද වෛද්‍ය විශේෂඥයෝ හිතනවා කියලා. ඒතර පළවෙනි ඉන්නත ගහලා මාස 6ක් මේ රටේ මිනිසුන්ට අවුරුදු 60ට වැඩි අයට බලන් ඉන්න සිද්ධ කළේ කවුද? ලංකාවේ වෛද්‍ය විශේෂඥ උපදෙස් නොසලකා අත්නෝමතික විදියට එන්නත් ගහන්න කියපු ජනාධිපතිවරයා. දෙක එතම ඊට පැහැදිලිව පෙන්නවා මිනිස්සු එන්නත් ගහ ගන්න කොච්චර උමනාවක් තිබුණාද මිනිස්සු පෝලිං වල පොරකකා පෙන්නත් ගැහුවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. මිනිස්සුන්ට එන්නත ගහ ගන්න ඕනකම තිබුණා. දැන් විශේෂයෙන්ම කෑගල දිස්ත්‍රික්කය වගේ දිස්ත්‍රික්කවල මිනිස්සු පොරකකා එන්නත ගහලා එන්නත ලෙඩ හදාගෙන මැරිච්ච අය ඉන්නවා. මිනිස්සු එන්නත පස්සේ ගියා. ඒක තමයි ඇත්ත. මිනිස්සු එන්නත එපා කිව්වේ නෑ. එන්නත එපා කිව්වේ ඇයි? එන්නත එපා කිව්වේ කවුද පැණිය ප්‍රවර්ධනය කළේ? කවුද පාර්ලිමේන්තුව අපිට එන්නත ඕනේ නැහැ වෙන දේවල් තියෙනවා කියලා කිව්වේ? ඒ නිසා මිනිසුන්ට එන්නත එපා වුණා නම් එන්නත ගැන අවිශ්වාසයක් හදුවා නම් ඒක වගකීම ගන්නත් ඕනකම තියෙන්නේ ජනාධිපති සහ ඔහුට උපදෙස් දෙන අන්තේවාසිකයෝ. ඒ වගේම එන්නත ගහ ගන්න තියෙන මිනිසුන්ට එන්නත නිසිකාදී ගහන්න බැරි කරෙත් ජනාධිපතිතුමාගේ මේ අඥාන තීන්දුව නිසා, උද්දච්ච තීන්දුව නිසා විද්‍යාවේ භාෂාවත් සංවාදයේ භාෂාවත් තේරෙන්නේ නැති සියල්ල දත් ලෙස හිතන නමුත් සියල්ල නොදත් මේ පාලකයන් නිසා. ඒ නිසා අවසානයේ දැන් මොකද එතුමා කරන්නේ? එතුමා දැන් තමන්ගේ හිතමිතුරු කම්පැනියට සේල්ස් රෙප් ජොබ් එක දැන් කරන්න පටන් ගන්න තියෙනවා. දැන් එතුමා කියනවා අපේ වෛද්‍ය විශේෂඥතුමා කියන විදිහට අවුරුදු 60ට වැඩි අය සතිය ගානේ ඇන්ටිජන් ටෙස්ට් එක කරන්න ඕනේ.
ඉතින් මේ බය ඇති කරාට පස්සේ මොකද්ද වෙන්නේ? මේ ව්‍යාපෘති හදුවට පස්සේ මොකද්ද වෙන්නේ? මේ ඇන්ටිජන් කම්පැනි පෝසත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම හෝටල් ඔබට පේනවා මේ කොරෝනා වසංගතයේ වසන්තයක් කරගත්තු සමාගම් ඉන්නවා. මම වෙයි නම්ගම් කියන්නේ කාලේ ගන්න යන්නේ නැහැ. අතිවිශාල වශයෙන් වුන් ගාස් වය කරනවා. ඒවයි සමහර තැන්වල ICU beds 25 ඉතුරුව තිබෙනවා. හැබැයි අපේ ආදරණීයන්ගේ තාත්තලා වැඩිහිටියෝ ICU bed එකක් තියා ඇඳක් නැතුව ඇඳන් යට මැරෙනවා. ඉස්පිරිතාලේ පොලිමේ මැරෙනවා. ඔබ දන්නවා ලෝකේ සමහර රටවල් මේ පෞද්ගලික රෝහල් ගත්ත රජයට. මට මතකද ස්පාඤ්ඤය, අයර්ලන්තය පෞද්ගලික රෝහල් ඔක්කොම එකට රජයට අරගෙන එහෙම කළේ. ඉතින් ඒ නිසා අපි දකින දේ තමයි මේ ඖෂධය මේ වසංගතය අද ව්‍යාපාරයක් කරගෙන ඒ ව්‍යාපාරිකයන්ට ඕන දේ තමයි අද ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම කරමින් ඉන්නේ. ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්න කැමති අද ජනාධිපතිවරයා අනුගමනය කරමින් ඉන්නේ මෙන්න මෙවැනි ප්‍රතිපත්තියක්. එතුමා රෝගයෙන් බේරීම හෝ රෝගයෙන් මිය යාම එක මිනිසුන්ගේ වැඩක්. මම බලන්නේ ආර්ථිකය. ඒක තමයි අද එතුමාගේ තර්කය. අද එතුමා කියනවා මේ කුලී වැඩ කරන මිනිස්සු ගැන එතුමා හරියට හිතනවා කියලා. අද එතුමා පෙන්නනවා එතුමා සුළු ව්‍යාපාරිකයෝ ගැන වැඩිපුර හිතනවා කියලා. මම ඒක අපි මුලින්ම කිව්වේ ඒ සුළු ව්‍යාපාරිකයන්ට සති දෙකක් කඩේ වහලා තියෙනකොට ආර්ථික සහනාධාරයක් දෙන්න බැරි කරලා තිබෙන්නේ. කුලී වැඩ කරන මිනිස්සයාට ඒ කුලිය නැති වුණාට පස්සේ සති දෙකක් තුනක් ජීවත් වෙන සහනාධාරයක් දෙන්න බැරි හිස් භාණ්ඩාගාරයක් හැදුවේ ඔබත් ඔබේ අයියත් ඔබේ පවුල. ඒ නිසා අපි කියන්න කැමති අද ජනාධිපති රට පාලනය කරනවා කියන්නේ මොකද්ද? අංක 1 ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන එක. අද ජනාධිපති අත්හැරලා තිබෙන්නේ ඒක. අද ඔහුගේ වගකීම අත්හරිනවා. ඔහුගේ වගකීම අත්හැරලා කියනවා උඹලා පුළුවන් නම් බේරියල්ල. ඒ නිසා අපි ඊටාම බරපතල විදියට මේ එතුමාගේ ජාති ඇමති මේ කතාව තුළ තිබිච්ච ඊටාම නරුම ආකල්ප නරුම අදහස් ඒව තුළ සැඟවිච්ච අරමුණු බරපතල ලෙස අපි හෙලා දකිනවා. අවසාන වශයෙන් අපි කියන්න කැමති අපේ රටේ ජනතාව තමන්ගේ ජනතා බලයෙන් නැවත වතාවක් ලක්ෂ 69ක් බලය ඡන්දගත් ජනාධිපතිවරයාත් 3/2 බලය ගත්ත ආණ්ඩුවත් දනගස්සලා තිබෙනවා. විද්‍යාවේ භාෂාවත් සංවාදයේ භාෂාවත් තේරෙන්නේ නැති ජනාධිපතිගේ රට අරගෙන මිනිස්සු මැරි වැටෙන නිර්දීප ප්‍රතිපත්තිය වළක්වන්න අපි ගරු කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා මේ රටේ මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයට. PHI මහතුරුන්ගේ සංගමය තමයි මුලින්ම කිව්වේ පාලකයාට ඇස් නැහැ, පාලකයට පපුවක් නැහැ. මේ රට විශාලා මහනුවරක් වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔබ ස්වේච්ඡාවෙන් ලොක්ඩවුන් වෙන්න කියලා. මොකද බිමේ ඉන්න සෞඛ්‍ය නිලධාරීන් ඔවුන් කිව්වා ඒක. ඊට පෙර තර්කානුකූලව වෛද්‍ය විද්‍යානුකූලව අපේ රටේ හෙද සංගම් වෛද්‍යවරු කිව්වා රට වහන්න කියලා. නමුත් ස්වේච්ඡාවෙන් ජනතා බලය පාවිච්චි කරලා මේ ලොක්ඩවුන් වෙන්න කියන අදහස ඉදිරිපත් කරේ PHI මහතුරු. ඊළඟේම අපි දැක්ක පසුව ඊට පසුව ව්‍යාපාරික කණ්ඩායම් විසින් සුළු ව්‍යාපාරිකයන් ඔවුන් විසින් ලොක්ඩවුන් එක කරා. ඔවුන් නිසා ජනතා බලය විසින් තමයි ඇත්තටම මේ මහා මරණ සංඛ්‍යාව මේ අවම කරගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ජනතාව විසින්ම ගත්තේ. නගර 30 ගණනක් වසාගත්තා. නගර 30 ගණනක් වසාගත්තා. ඒ වගේ මිනිස්සුත් යම් ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් කර්ම නිරෝධායන ස්වේච්ඡාවෙන් වුන් ගමන් බිම යාම නතර කළා. ඒ නිසා අපි දකින දේ තමයි මේ රටේ ජනතා බලය ඉදිරියේදී අවසානයේදී ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය දන ගහන්න සිද්ධ වුණා. මොකද ජනතා බලය කියන්නේ එක අවුරුද්දක එක දවසකදී ඡන්දයක් දීලා සදහටම ලියා දෙන දෙයක් නෙමෙයි. මිනිස්සු එදා ඡන්ද දෙනවා පස්සේ මිනිස්සු තත්ත්වයන් ඇතුලේ වෙනස් වෙනවා. ඒ නිසා අපි දකින්න දේ තමයි ජාතික ජනබලවේගයේ වශයෙන් ජනතාවට අපි කියන්නේ ඔබේ බලයෙන් ඔබේ ජීවිත ආරක්ෂා කරගන්න තීන්දුවක් අරන් තිබෙනවා. ඒ නිසා ඒට මුල් වෙච්ච මේ රටේ නිලධාරීන්ට සහ මේ රටේ ඒකට ස්වේච්ඡාවෙන් කැපවෙච්ච කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි කියන්න කැමති විශේෂ මේ රටේ සෞඛ්‍ය නිලධාරීන්ට, සෞඛ්‍ය සේවකයන්ට, විශේෂඥ වෛද්‍යවරුන්ට, හෙදෙහිදියන්ට මේ සියලු දෙනා අපි කියන්න කැමති දැන් ඔබ ඉදිරිපත් කරන දත්ත
ඔබ ඉදිරිපත් කරන තර්ක, ඔබ ඉදිරිපත් කරන යෝජනා ඔබ සාමාන්‍ය ඉදිරිපත් කරන රට ජනාධිපතිට. සාමාන්‍ය ඔබ ඉදිරිපත් කරන රටේ සෞඛ්‍ය ඇමතිට. දැන් ඔබට තේරෙනවා ඔබේ දත්ත වලින් ඔබේ තර්ක වලින් ඒ පාලකයෝ ප්‍රයෝජන ගන්නෙ නැහැ. නමුත් ඔබේ දත්ත වලින් සහ ඔබේ තර්ක වලින් මිනිස්සු ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා අපි මේ රටේ සෞඛ්‍ය සේවකයන් ඉල්ලා සිටිනවා ඔබ ජනතාවට කරුණු කියන්න. ඔබේ වාර්තා, ඔබේ තර්ක, ඔබේ කරුණු මිනිස්සුන්ට කියන්න. අද මිනිස්සු තමන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන රට පරිස්සම් කරගන්න තැනට මිනිස්සුපත් වෙමින් තිබෙනවා. ඒ නිසා අවසාන වශයෙන් ජාතික ජනබලවේගයේ හැම විටම ජනතා බලය පිළිබඳ විශ්වාසය තබලා කටයුතු කරන මහජන ව්‍යාපාරයක්. ඒ නිසා අපි මේ රටේ පාලකයන්ට බීරි ඇහෙන්නේ නැති, පේන්නේ නැති මේ පාලකයන්ව දනගස්සලා මේ මාතෘභූමියත් ඔබේ ජීවිතත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනතා වශයෙන් අපි ස්වාධීනව සංවිධානය වෙමින් නිවැරදි සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරමු කියලා ආරාධනා කරමින් අපේ මෙම සාකච්ඡාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.